Hello everyone. ඉතින් ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ අපේ English with Ismail YouTube channel එකේ අලුත්ම episode එකත් එක්ක. ඉතින් මේ වෙනකොට මම lessons කීපයක් ඉවර කරලා තිනවා. nouns ගැන ඉවර කරා, pronouns ගැන ඉවර කරා, ඒ වගේම verbs ගැන ඉවර කරා. verbs යටතේ verbs විවිධාකාර verbs වර්ග කීපයක් කියලා දුන්නා. ඉතින් ඒක ගොඩක් වැදගත් පාඩමක් වගේම උනට nouns pronouns කියන පාඩම් දෙක අවතක්සේරුවකට ලක් කරන්න එපා. මොකද ඒවත් ඉතා වැදගත් පාඩම්. ඉතින් අද කරන්න යන පාඩම ගොඩක්ම අපි ඉගෙන ගත්ත සියලු දේවල් එක්කම බැඳිලා තියෙන දෙයක්. ඉතින් මේ සියලු දේවල්ම දැනගෙන ඉඳී නැත්නම් මේ පාඩමට යන්න බෑ. ඉතින් මම ඒක තමයි step by step මේ පාඩම් ටික මුලින් ඉවර කරේ. ඒක නිසා ඉතින් අපි එහෙනම් අපි අද පාඩමට ගිහිල්ලා බලමු කොහොමද මේ පාඩමේ කටයුතු වෙන්නේ කියලා. ගොඩක්ම ලේසි වේවි ඔයාලට. මොකද මේ වෙනකොට ඔයාලට විස්තර කරලා දීලා තියෙන අලුත් වචන දෙක තුනක් හම්බ වෙයි. ඉතින් ඒව ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් අපි එහෙනම් අපේ ලෙසන් එකට යමු අද. ඉතින් අපි බලමු මොකද්ද කරන පාඩම කියලා. මෙන්න මේක. sentence. ඉතින් මොකක්ද මේ sentence එකක් කියලා කියන්නේ? What is a sentence? ඉතින් මොකද්ද මේ sentence එකක් කියලා කියන්නේ? sentence කියන එකට සිංහලෙන් කිව්වොත් ඒකේ තේරුම තමයි වගන්ති කියන තේරුම. ඉතින් එහෙනම් සිංහලෙන් අපි බලමු වගන්තියක් හැදෙන්න නම් මොන වගේ කරුණුද සම්පූර්ණ වෙන්න ඕන? වගන්තියක් නම් මොන වගේ කරුණුද ඒකේ තියෙන්න ඕන? පොදුවේ ගත්තොත් වගන්තියක් නම් ඒකට අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක් තියෙන්න ඕන. ඒක නම් මේ වෙනකොට හැමෝම අහලා ඇති. ඉතින් ක්‍රියාපදයක් තියෙන්න ඕන. එහෙනම් අනිවාර්යයෙන්ම. ඒ වගේම ක්‍රියාපදයක් තිබුණට වැඩක් නැහැ. ඒ ක්‍රියාව කරන කෙනෙක් ඉන්නත් ඕන. යම්කිසි ක්‍රියාවක් ගත්තොත් eat කියන ක්‍රියාව ගත්තොත් ඒ eat කියන ක්‍රියාව නිකරුණේ තියුණට ඒකට ක්‍රියාවක් සිදු කරන්න බෑ. එහෙනම් ඒ ක්‍රියාවක් සිදු කරන්න කවුරු හරි කෙනෙක් ඕන. I eat. මම කනවා. මම කනවා. I eat. එතකොට I eat කිව්වට පස්සේ ඒක වගන්තියක්ද? I eat කිව්වට පස්සේ ඒක වගන්තියක්ද? මෙන්න eat කියන එක verb එක, I කියන එක තමයි ක්‍රියාව කරන කෙනා. එතකොට I eat ඒක වගන්තියක්ද? නෑ. වගන්තියක් නම් ඒක වගන්තිය කියන එක සම්පූර්ණ වෙන්න තවත් කෙනෙක් ඉන්න ඕන. ක්‍රියාවක් තියෙන්න ඕන, ක්‍රියාව කරන කෙනෙක් ඉන්න ඕන. ඒ වගේම ක්‍රියාවට ලක් වෙන කෙනෙක් තවත් කෙනෙක් ඉන්න ඕන. ක්‍රියාවට ලක් වෙන කෙනෙක්. මම දාන rice කියන කෙනා. I eat rice. මම බත් කනවා. එතකොට ක්‍රියාව මොකක්ද? කනවා කියන එක. ක්‍රියාව කරන්නේ කවුද? මම. ක්‍රියාවට ලක් වෙන්නේ මොකක්ද? බත්, rice. එතකොට I eat rice. පිටිපස්සෙන් full stop එක. එතකොට මෙන්න මේක පරිපූර්ණ වගන්තියක්. මෙන්න මේ වගන්තියේ තියෙන කොටස් තුනක්. මම කිව්වේ මොකද්ද? verb එකක් තියෙන, ක්‍රියාව කරන කෙනෙක් ඉන්නවා. අපි යන්න මේ ක්‍රියාව කරන කෙනාට කියනවා මෙන්න මෙහෙම subject. හෙවත් කර්තෘ. යම්කිසි ක්‍රියාවක් කරන කෙනෙක්ට අපි කියන subject එක කියලා ඒ verb එකේ. ඒ වගේම මේ ක්‍රියාවට ලක් වෙන කෙනාට අපි කියනවා ඉංග්‍රීසි වලින් නම් object. object කියලා අපි ඒකට කියනවා. එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් කර්මය. ක්‍රියාවට ලක් වෙන තැනත්තා. I eat rice. මම බත් කනවා. මේක එතකොට verb එක. අපි දැන් verb ගැන නම් දන්නවා. මෙන්න මෙයාවත් දන්නවා. මොකද්ද මේ I කියන කෙනා දන්නවා. මේ වෙනකොට හොඳටම කියලා දීලා තින්නේ I කියන්නේ pronoun එකක්. ඒකට අපි ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒක දැකපු ගමන් අඳුර ගන්න පුළුවන් I කියන්නේ pronoun එකක්. I eat rice. මම බත් කනවා. අපි මේකෙදි හොඳටම දන්න දේවල් දෙකක් තියෙනවා. බලන්නකො මේ I කියන කෙනා දිහා. I කියන කෙනා දිහා බැලුවට පස්සේ ඔයාලට මොනවද පේන්නේ? I කියන කෙනා දිහා දැක්කට පස්සේ මොනවද පේන්නේ? I කිව්වට පස්සේ පළවෙනිටම පේන්න ඕන ඒක pronoun එකක්. ඊළඟට පේන්න ඕන ඒක singularද pluralද කියලා. ඒකත් මම කියලා දීලා තියෙන්නේ. මොකක්ද I කියන කෙනා singularද pluralද? I කියන කෙනා I කියන සිංහල තේරුම මම කියලා ගත්තට I කියන කෙනා ක්‍රියාත්මක වෙන්නේ බහුවචනයක් විදියට. I කියන කෙනා
ක්‍රියාත්මක වෙන්නේ බහුවචනයක් විදියට. එතකොට eat කියන කෙනා දිහා බැලුවට පස්සෙත් අපිට ඒ වගේ දේවල් කීපයක් කියන්න පුළුවන්. eat කියන්නේ verb එක. මොන verb එකක්ද? action verb එකක්. eat කියන්නේ action verb එකක්. එතකොට ඊට අමතරව අපිට තව දෙයක් කියන්න පුළුවන්. eat එක තියෙන්නේ මොන ස්වරූපෙන්ද? eat. eat කිව්වට පස්සේ eat කියන එකනාගේ මූලික ස්වරූපය eatම තමයි. මතකද ගිය සතියේ කියලා දුන්නා. eat දන do කියන්නේ eat. මෙතන s එකක් තියුණා නම් මෙතන eats කියලා හැදුණා නම් eat දන does. අන්න එහෙමනම් eats වෙනවා. eats නම් ඒක වචන වෙනවා. මං කිව්වා verb එකක් අගට s එකක් ආවොත් ඒක ඒක වචනයක් බවට පත් වෙනවා. noun එකක් අගට s එකක් ආවොත් ඒක බහුවචනයක් බවට පත් වෙනවා. අන්න ඒ පොයින්ට් එක ඊටාම වැදගත්. ඒ වගේම එතකොට මේක verb එකක්. එහෙනම් verb එක අග තියෙන්නේ s එකක්. එහෙනම් ඒක වචනයි. දැන් බලන්නකො මෙතන තියෙන eat කියන මූලික ස්වරූපය. ඒ වගේම පිටිපස්සේ s එකකුත් නැහැ. ඔන්න තර්ක කරන්න ඕන ක්‍රමය. eat එක දිහා බැලුවාම s එකක් තියද පිටිපස්සේ නැහැ. eat කියන්නේ මොකද්ද? eat කියන එකේ මූලික ස්වරූපය eatම තමයි. එහෙනම් ඒක තියෙන plural ස්වරූපයෙන්. එහෙනම් ඒක plural. ඉතින් ඒක plural, මේකත් plural. අන්න එතකොට ඔයාලන්ට පේන්න ඕන පොදු දෙයක්. මේක plural නම් මේක plural. මං ගිය සතියේත් කිව්වා යම්කිසි sentence එකක යම්කිසි වගන්තියක කර්තෘ ඒ කියන්නේ subject එක ඒක වචන නම් verb එකත් ඒක වචන ස්වරූපයෙන් තියන්න ඕන. subject එක බහුවචන නම් verb එක බහුවචන ස්වරූපයෙන් තියන්න ඕන. යම් තැනක subject එකක් නැත්තම් ඒ verb එක දිහා බලලා verb එක තියෙන ඒක වචන නම් කර්තෘ තියන්න ඕනේ. ඒ කියන්නේ subject එක තියන්න ඕනේ ඒක වචනෙට අනුව. eat කියන එක බහුවචන නම් ඒක කර්තෘ කියන කෙනා බහුවචනෙට අනුව තියන්න ඕනේ. ඉතින් අන්න ඒක තමයි. අන්න ඒක තමයි අද ඉගෙන ගන්න තියෙන පාඩම. ලොකු දෙයක් නෑ. දැනගෙන ඉන්න ඕන sentence එකක් කිව්වහම what is a sentence? sentence එකක් කියන්නේ මොකද්ද? sentence එක තියෙන්න ඕන subject එකක්, verb එකක්, object එකක්. අන්න එහෙනම් sentence එකක් කියන්නේ මොකද්ද? subject එකක්, verb එකක්, object එකක් යන තුන් දෙනාගෙන්ම හැදුන යම්කිසි වගන්තියක්, යම්කිසි පද පේලියක් වේනම් අන්න ඒක තමයි sentence එකක් කියන්නේ. යම්කිසි පද පේලියක subject එකකුත්, verb එකකුත්, object එකකුත් තියෙනම් අන්න ඒක sentence එකක්. පොඩි note එකක් දාලා ඒක තියාගන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න ලේසි. මේ විදිහට පැහැදිලිව ටිකක් ලියා ගන්න. ලියනකොට what is a sentence කියලා දාලා ලියා ගන්න. යම්කිසි පද කිහිපයක subject එකක්, verb එකක්, object එකක් යන තුන් දෙනාම තියෙනම් අන්න ඒක sentence එකක්. මෙන්න මේක sentence එකක්. I eat rice. එතකොට ඒක complete sentence එකක්. I කියන කෙනා තමයි මෙතන ක්‍රියාව කරලා තියෙන්නේ. eat කියන කෙනා තමයි ක්‍රියාව. ක්‍රියාවට ලක් වෙලා තින්නේ but. කාලා තින්නේ but. එතකොට මේක මේ විදිහට අමතරව අපිට හැමතිස්සෙම මේක දිහා බැලුවට පස්සේ කියන්න බෑ මේකමයි object එක කියලා, මේකමයි subject එක කියලා. ඉතින් සමහරක් වෙලාවට වගන්තියක sentence එක object එක නැතුව මේ දෙන්න විතරක් තියෙන්න පුළුවන්. ඒ වගේ තැන් තියෙන. ඉතින් අපි ඒ වගේ තැනක් බලමු. අපි දැන් sentence එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් බලන්න මම මේ ලියන කෙනා. දැන් මේක ගත්තොත් මේක දිහා බලපු ගමන් අපිට කියන්න පුළුවන් මේකේ verb එක මොකක්ද කියලා. verb එක අඳුරගන්න එක හරි සරලයි. කරන එකේ තියෙන ක්‍රියාව තමයි ඒකේ තියෙන verb එක. එතකොට මේ played කියන එක තමයි මේකේදී verb එක. played කියන එක තමයි මේකේ verb එක. play කියන කෙනා තමයි base form එක. මම මෙතන තියලා තින්නේ base form එකට ed දාලා. ඒ කියන්නේ past tense ස්වරූපයෙන්. ඉතින් I played in the garden කියද්දී මම garden කියන්නේ වත්ත. I played in the garden. මම වත්තේ සෙල්ලම් කළා කියද්දී එතකොට played. played කියන එක verb එක. එතකොට ඒ ක්‍රියාව කළා තින්නේ කවුද? verb එක කළා තින්නේ කවුද? who? කවුද කරේ?
මෙන්න මෙය I එහෙනම් මේක තමයි සබ්ජෙක්ට් එක. මේක තමයි සබ්ජෙක්ට් එක. එතකොට බලන්න මේකෙදි ක්‍රියාවට ලක් වෙච්ච කියලා. අරකේ වගේ අපි කලින් ගත්ත එක්සැම්පල් එකේ වගේ ඒක දැකපු විදිහට මෙන්න මේ ටිකම අපි ඔබ්ජෙක්ට් එක කියලා ගන්නවද? මේකෙදි එහෙම කරන්න බෑ. මොකක් නිසාද එහෙම කරන්න බැරි? බලන්නකෝ. I played in the garden. ඔබ්ජෙක්ට් එක විදිහට මේක ගන්න බැරි එක හේතුවක් තමයි මේක ඉස්සරහින් මෙතන in කියන ප්‍රිපොසිෂන් එක තියෙනවා. කෙටි ක්‍රමයක් තියෙනවා මෙන්න මේ in කියන කෙනා. ඒ කියන්නේ ප්‍රිපොසිෂන් එකක් ආවට පස්සේ verb එකට පිටිපස්සෙන් ප්‍රිපොසිෂන් එකට ඉස්සරහින් තියෙන කෙනා තමයි අපි ඔබ්ජෙක්ට් එක විදිහට ගන්න පුළුවන්. ඒක පොඩි කෙටි ක්‍රමයක්. හැමතිස්සෙම මේ කියලා කියන්න බෑ. ඒ වුණාට එහෙම ගන්න පුළුවන්. ඉතින් දැන් මෙහෙම බලන්නකො. I play cricket in the garden. මෙහෙම ගත්තොත් බලන්නකො play කියන්නේ verb එක. මේක verb එක මෙතන in. එතකොට play කියන්නේ verb එක, in කියන්නේ in කියන කෙනා preposition එකක්. අපිට ඒක ඉස්සරහදී හම්බ වෙනවා. දැනට දාලා වශයෙන් මතක තියාගන්න මේක in කියන කෙනා preposition එකක්. ඉතින් preposition එකට ඉස්සරහින් verb එකට පිටිපස්සෙන් එන කෙනා අපිට පුළුවන් ගන්න object එක විදියට. ඒක පොඩි කෙටි ක්‍රමයක්. ඒ වුණාට හැමතිස්සෙම එහෙමයි කියලා කියන්න බෑ. ඒක නිකන් අපිට සාමාන්‍යයෙන් දන්නේ නැති කෙනෙක්ට ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන් කෙටි ක්‍රමයක්. නමුත් වෙනස් වෙන්න පුළුවන්. ඒකට මේක සබ්ජෙක්ට් එක, මේක verb එක, මේක ඔබ්ජෙක්ට් එක. මෙන්න මේ වගේ. දැන් මං කිව්වා මේකෙදි ඔබ්ජෙක්ට් එකක් නැහැ කියලා. මෙන්න මේ the garden කියද්දි අපි ඒක ඔබ්ජෙක්ට් එකක් විදිහට සලකන්නේ. ඔයාලට මම පෙන්නන්නම් ඒකට හරියටම හේතුව. දැන් මෙහෙම ගත්තට පස්සේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේක කොහොමද අපි හරියටම මේකේ සබ්ජෙක්ට් එක මොකද්ද ඔබ්ජෙක්ට් එක මොකද්ද කියලා අඳුරගන්නේ. මේක මුලින් පටන් ගන්න නිසා සබ්ජෙක්ට් එකත් ටිකක් ලේසි. සබ්ජෙක්ට් එකත් ටිකක් ලේසි. ක්‍රියාව වගන්තිය සිංහල තේරුම් බැලුවට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් මේකේ ක්‍රියාව කරලා තින්නේ කවුද කියලා. I play cricket කියනකොට මම ක්‍රිකට් සෙල්ලම් කරනවා නම් කවුද සෙල්ලම් කරන්නේ? මම. නේද? මම තමයි සෙල්ලම් කරන්නේ. එතකොට ඒ ක්‍රියාව කරන කෙනා මම. එහෙම හිතලා හරි අපිට ගන්න පුළුවන්. ඒ වුණාට ඔබ්ජෙක්ට් එක ගැන හිතද්දි ටිකක් පැටලෙනවා. ඉතින් එහෙනම් අන්න ඒකට තීන හරි ක්‍රමය. තීන නිවැරදිම ක්‍රමය අපි දැනගෙන ඉන්න ඕන. එතකොට මෙන්න මේ I play cricket කියන කෙනාව මම ගත්තොත් දැන් මේකෙදි මේ play කියන කෙනාම අපි මුලින්ම දැකපු ගමන් අඳුර ගන්න පුළුවන් කමක් තියෙනවා. play සෙල්ලම් කරනවා. එහෙනම් මේක මුලින්ම අපිට දැනගන්න පුළුවන් වෙන්න ඕන මේක verb එකක් කියලා. මේක verb එකක් කියලා අඳුරගත්තා නම් ඉංග්‍රීසි වල තියෙන sentence එකක් අඳුර ගන්න තියෙන නියමම ක්‍රමය තමයි මේ verb එකෙන් අපි ප්‍රශ්න කරනවා මෙන්න මේ who එක දාලා. අපි verb එකෙන් ප්‍රශ්න කරන who එක දාලා. play I play cricket. එතකොට අපි මේකෙන් ප්‍රශ්න කරනවා play who. කියන්නේ who play. මේකේ තේරුම තමයි who play. කවුද සෙල්ලම් කරන්නේ? I play cricket. මම සෙල්ලම් කරනවා. මේකෙන් අහන who කියන එක දැම්මට පස්සේ කවුද? who කියන එකේ තේරුම තමයි කවුද කියන එක. එතකොට ඒකෙන් අහන්නේ කවුද සෙල්ලම් කරන්නේ? who play. කවුද ඒතර සෙල්ලම් කරන්නේ? මෙන්න මෙයා නේද? I කියන කෙනා නේද? අන්න එහෙනම් එයා තමයි මෙන්න මේ who කියලා දාලා play කියන verb එකට who කියන කෙනා දාලා ප්‍රශ්න කරාම යම් උත්තරයක් ලැබෙනවද? අන්න ඒ උත්තරේ තමයි subject එක කියලා කියන්නේ. who play කවුද සෙල්ලම් කරන්නේ? මම. I play cricket. ඒ කියන්නේ මම සෙල්ලම් කරනවා. who play මම. I මම තමයි සෙල්ලම් කරන්නේ. අන්න එහෙම තමයි subject එක හොයාගන්නේ. එතකොට subject එක හොයාගන්න නම් අපි ප්‍රශ්න කරනවා who කියන කෙනාව දාලා. එහෙනම් ඒ තියරියටම තව ක්‍රමයක් තියෙන ඔබ්ජෙක්ට් එකක් හොයාගන්නේ කොහොමද කියලා.
කොහොමද ඔබ්ජෙක්ට් එකක් හොයාගන්නේ? අපි ඒකටත් දාන මෙන්න මේ වගේම WH ෆ්‍රික්ෂන් එකක්. මොකද මෙන්න මෙයා what කියන එකේ තේරුම තමයි මොකක්ද මොනවද අන්න ඒ තේරුම තමයි what කියන කෙනාගේ තියෙන්නේ. එතකොට මෙන්න මේ what කියන කෙනාව දාලා ප්‍රශ්න කරන verb එකෙන් I play cricket අහන what play මොනවද play සෙල්ලම් කරනවා. මොනවද සෙල්ලම් කරන්නේ? I play cricket. මම ක්‍රිකට් තමයි සෙල්ලම් කරන්නේ. එහෙනම් what play? මොනවද අපි සෙල්ලම් කරන්නේ? මොන්න මෙයාව ක්‍රිකට්. what play? ක්‍රිකට් තමයි අපි සෙල්ලම් කරන්නේ. මේකෙදි who play? කවුද සෙල්ලම් කරන්නේ? who play? කවුද? මේ I කියන කෙනා තමයි සෙල්ලම් කරන්නේ. එතකොට what play? මොකක්ද මේ ක්‍රියාවට ලක් වෙන කෙනා? ඒ කියන්නේ අපි සෙල්ලම් කරන්නේ මොනවද? ක්‍රිකට්. නේද? මම තමයි ක්‍රියාව කරන කෙනා. එතකොට play කියන කෙනා. ඒ කියන්නේ සෙල්ලම් කරනවා කියන එක තමයි මම කරන ක්‍රියාව. එතකොට ඒ ක්‍රියාවට ලක් වෙන කෙනා. what play? මොනවද මම සෙල්ලම් කරන්නේ? ක්‍රිකට්. මෙන්න මෙයා තමයි අපි සෙල්ලම් කරන්නේ. ඔන්න ඔහොම තමයි. නිවැරදිම ක්‍රමේ නිවැරදිම තියරි එක මේ what කියන කෙනයි who කියන කෙනයි දාලා ප්‍රශ්න කළා තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ subject එකයි object එකයි. මේක තමයි නිවැරදිම තියරි එක ඉංග්‍රීසි වල තියෙන sentence එක කොහොමද අපි subject එක හොයාගන්නේ object එක හොයාගන්නේ කියලා. subject එකේදී හැමතිස්සෙම නිතරම subject එක විදිහට ඉස්සරහට ගන්නේ එක්ක noun එකක් plural වෙන්න පුළුවන් singular වෙන්න පුළුවන්. ඒකත් වැදගත්. singular වෙන්න පුළුවන් plural වෙන්න පුළුවන් noun එකක් හරි නැත්නම් I we you they he she it කියන pronoun එකක් හරි. subjective pronoun එකක්. මම වගුවක් ගහලා ඔයාලට කියලා දුන්න pronouns යටතේ categories කීපයක් categories 5ක් යටතේ කියලා දුන්න subjective pronouns කියලා කෙනෙක්. I we you they he she it මෙන්න මෙයාලා. එතකොට ඒ pronouns ටික තමයි subjective. ඒ කියන්නේ කතෘ විදියට යොදා ගන්න pronouns. කතෘ කියන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ subject එක. subject එක විදියට යොදා ගන්න පුළුවන් pronouns කියලා දුන්නා. nouns වලට හැම ભેදයක් නැහැ. ඕනම nouns එකක් අපිට පුළුවන් subject එක විදියට ලියන්න. men play cricket. මිනිස්සු සෙල්ලම් කරනවා cricket. mother cooks rice. අම්මා බත් වෙනවා. ඒ විදියට ඒක වචන වෙන්න පුළුවන් බහුව වචන වෙන්න පුළුවන්. ඒක කිසිදු ભેදයක් නැහැ. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට pronouns වලදී නම් subjective pronouns විතරයි use කරන්න පුළුවන්. මොනවද subjective pronouns? මෙයාලා තමයි subjective pronouns කියලා කියන්නේ. ඉතින් එයාලව තමයි අරගෙන එයාලව සහ ඕනම noun එකක් singular plural noun එකක් අරගෙන තමයි අපි subject එක විදියට යොදාගන්නේ. subject එක හදාගන්නේ මෙන්න මෙයාලා දාගෙන. එතකොට මෙතෙන්දී ඒ කිව්වේ verb එක විදියට අපිට ගන්න පුළුවන් action verbs. ඊට අමතරව අපිට be verbs යොදා ගන්නත් පුළුවන්. ඔයාලට පෙන්නන්නම් මම ඒක. මේ example එක දාගන්න. මෙන්න මේක තමයි වැදගත්ම කෙනා. මේ පාඩමේ තියෙන වැදගත්ම කෙනා තමයි මෙන්න මේ I කියන කෙනා subject එකක් කියලා, play කියන කෙනා verb එකක් කියලා. ඕනම action verb එකක් කොහොමත් verb එකක්. ඒක අපිට දැකපු ගමන් අඳුර ගන්න පුළුවන්. අපි මේ වෙනකොට දන්නවා cricket කියන කෙනා. මෙන්න මෙයා. එතකොට මෙයා object එක. මෙයා අඳුරගන්නේ කොහොමද? what play මොනවද? what එක දානවා මේ play කියන කෙනාට what එක දාලා question කරාට, ඒ කියන්නේ ප්‍රශ්න කරාට පස්සේ cricket කියන උත්තරය එනවා. who play මෙන්න මේ verb එකට who කියන කෙනා දාලා ප්‍රශ්න කරාට පස්සේ මෙන්න මේ I කියන කෙනා උත්තරේ විදියට එනවා. එතකොට එහෙම තමයි subject එකයි object එකයි හොයාගන්න පුළුවන් verb එක හොයාගන්න ලේසි. එතකොට අපි බලමු
මෙහෙම විතරද සෙන්ටෙන්ස් එකක හදන්න පුළුවන්. අපිට පුළුවන් බලන්නකෝ. මම කලින් ගත්තේ action verb එකක්. ඉතින් මම මෙතෙන්දි ගන්නවා be verb එකක් දාලා. he is a boy. එතකොට මෙන්න මෙතන be verb එකක් තියෙන්නේ. එතකොට මේ be verb එකකින් හරි අපි දැන් ඉගෙන ගත්තනේ ක්‍රමයක්. අපි එකකින් ප්‍රශ්න කරලා බලමු. who? he is a boy. එතකොට who එක දාන්න. who is a boy? who is a boy? කවුද? he. කවුද පිරිමි ළමයා? ඔහු. he කියන කෙනා තමයි පිරිමි ළමයා. එතකොට අපි මේ is එකට ඒ කියන්නේ verb එකෙන් අපි ප්‍රශ්න කරමු. මෙන්න මේ what කියන දෙන. මේ what කියන කෙනා දාන්න. what is? what is? who is a boy? who is ඒ කියන්නේ කවුද? who is a boy? කවුද පිරිමි ළමයා? he. ඔහු. එතකොට who කියන කෙනා දාලා ප්‍රශ්න කරාට පස්සේ මේ විදිහට he කියන කෙනා උත්තරේ විදිහට අපිට ලැබෙනවා. එතකොට what කියන එක දාලා මෙන්න මෙයාට ප්‍රශ්න කරනවා. what is? මොකක්ද? what is he? මෙයාවනේ අපිට හොයාගන්න ඕන. අපි එතකොට මෙයා දන්නේ නැහැ. මෙයාව දන්නේ නැහැ. මෙහෙම යාවෙන් කළා මේ දෙක තියෙනවා. එතකොට අපි අහන what is he? එයා මොකක්ද? එයා කවුද? කවුද කියන්න බෑ. එයා මොකක්ද? එතකොට ඒ විදිහට ඇහුවොත් උත්තරේ එනවා what is he කියලා ඇහුවොත් උත්තරේ විදිහට අපිට ලැබෙනවා a boy. එයා මොකක්ද? පිරිමි ළමයෙක්. එයා පිරිමි ළමයෙක්. එතකොට මේකෙදී අපි අහන අපි දන්නේ නැහැ සබ්ජෙක්ට් එක මොකක්ද කියලා. එතකොට අපි දානවා මෙන්න මේ who කියන කෙනාව දාලා ප්‍රශ්න කරනවා. who is a boy? who is a boy කියලා ප්‍රශ්න කරාට පස්සේ පිරිමි ළමයෙක් වෙන්නේ කවුද? who is a boy? කවුද පිරිමි ළමයා? මෙන්න මෙයා. he is a boy. එතකොට මේක be verb එකක් උනට be verb එකක් උනාට action verb එකක් විදිහම තමයි මේකෙදි sentence එකක් හැදෙද්දි what එකයි who එකයි දාලා ප්‍රශ්න කරලා අපිට subject එක සහ object එක හොයාගන්න පුළුවන්. හරිම lazy ඒ lesson එක. එතකොට මේක දැනගෙන ඉන්න ඕන එකම දේ තමයි ඕනම verb එකකින් වේවා ඕනම verb එකකින් who එක දාලා හරි what එක දාලා ඕනම verb එකකින් who එක දාලා ප්‍රශ්න කරොත් අපිට ලැබෙනවා I eat rice. මෙන්න මේ verb එකට who එක දැම්මට පස්සේ who eat rice? who කියලා ප්‍රශ්න කරාට පස්සේ ලැබෙනවා subject එක. මෙන්න මේකට what කියලා දාලා ප්‍රශ්න කරාට පස්සේ අපිට ලැබෙනවා මේකට who එකයි what එක. අපි මේකට what කියන කෙනා දාලා ප්‍රශ්න කරනවා. what eat? what I eat? what eat? මොනවද කන්නේ? මොනවද කන්නේ? what කියන්නේ මොනවද? who eat? කවුද කන්නේ? එහෙනම් ලැබෙනවා who eat කියන කෙනා දැම්මම පස්සේ who eat කවුද කන්නේ? I මම තමයි කන්නේ. what eat? මොනවද කන්නේ? rice. එහෙනම් මේක object එක. අපිට object එක ලැබෙනවා what කියලා දාලා ප්‍රශ්න කරාට පස්සේ who කියලා දාලා ප්‍රශ්න කරාට පස්සේ subject එක ලැබෙනවා. ඔන්න ඕක තමයි lesson එක. ඉතින් අපිට මේකෙදී අපිට දැනගෙන ඉන්න ඕන subjective pronouns අපිට අවශ්‍ය වුණා. එතකොට nouns ගැන දැනගෙන ඉන්න ඕන වුණා. එතකොට action verbs
සහ be verbs ගැන දැනගෙන ඉන්න උවමනා වුණා. අන්න ඒක නිසා තමයි මම ඒවා මුලින් කරලා ඉවර වෙලා මෙන්න මේ sentences කියන මාතෘකාවට ආවේ. ඉතින් මේක තමයි sentence කියන මාතෘකාව තමයි ඊළඟ step එකේ පටන් ගැනීම. sentence එකකට පස්සේ අපි යන්නේ කෙලින්ම sentence ගැන දන්නවා කියන්නේ අපිට යන්න තියෙන ඊළඟ step එක තමයි tenses. tenses වලට ගියාට පස්සේ අන්න ඒක තමයි grammar වල ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් 6 වසරේ ඉඳන් ළමයින්ට උගන්වන්න ගන්නේ ওই විදිහට තමයි මුලින්ම nouns pronouns ගැන අවබෝධයක් ලැබුණට පස්සේ verbs ගැන කියලා දීලා කෙලින්ම tenses වලට යනවා. ඉතින් tenses වර්ග 12ක් තියෙනවා. ඉතින් අපි 12 ගැනම කතා කරන step by step ලබන සතියේ ඉඳන් ඒ ගැන අපි දිගටම කතා කරන් යන්. ඉතින් ලබන සතියේ ඉඳන් join වෙන්න ක්‍රමානුකූලව ලස්සනට තේරෙන සිංහලෙන් ඉගෙන ගමු වෙනද වගේම subscribe කරලා නැති අය subscribe කරලා තියාගන්න bell icon click කරලා එතකොට ටක් ගාලා notification එක එනවා. ඒ වගේම Facebook page එකටත් like එකක් දාලා තියාගන්න. ඒකෙත් මම link එක share කරන්න. එතකොට ඔයාලට ඒකෙනුත් notification එක එනවා. ඉතින් ඔයාලගේ යාළුවන්වත් දැනුවත් කරලා එයාලටත් වීඩියෝ එක share කරන්න. ඔයාලගේ comments ගොඩක් වැදගත්. ওই comment අනුව තමයි මම දවසින් දවස මගේ skill එක improve කරගන්නේ. ඔයාලට ඔයාලා ඉල්ලන දේවල් හරියට මට දීලා ඔයාලා දන්න දේක් තියෙනවා මගෙන් අහුවට පස්සේ ඉතින් ඒක නැත් මට කියලා දෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා මගේ phone number එක දන්නෝ මේ වෙනකොට. ඉතින් ඒක දන්න නැත්නම් Facebook page එකට message එකක් දාලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube channel එකට comment එකක් දාන්න වීඩියෝ එක යටින් ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න. ඉංග්‍රීසි සම්බන්ධව තියෙන ඉංග්‍රීසි කියන language එක සම්බන්ධව තියෙන ඕනම ප්‍රශ්නයක් ඔයාලා මට දාන්න. මම දන්න තරමින් ඔයාලට උත්තර දෙන්න බැඳිලා ඉන්නවා. ඔයාලට උගන්වන කෙනා විදියට. එහෙනම් අදට අපි lesson එක නවත්තනවා. ඉතින් ඔයාලට එහෙනම් have a nice day. සුබ දවසක්.